අයිබෝවන් අද අපි නැවත ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත තරඟ විභාගයේ සම්බන්ධයෙන්. එතකොට අපි බොහෝ දිගු නිහඬියාවකින් පස්සේ නැවත අද දිනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත බඳවා ගැනීමේ තරඟ විභාගයේ සම්බන්ධයෙන්. එතකොට මේ තරඟ විභාගය ගැසට් කරලා බොහෝ කාලයක් වුණා. රටේ ඇතිවෙච්ච පහුගිය කාලේ ඇතිවෙච්ච විවිධාකාර කරුණු කාරණා හේතු කොටගෙන මේ විභාගයේ පැවැත්වීමේ හැකියාව නොමැති වෙලා තිබුණා අපේ රටේ ඒ අදාළ අංශවලට. ඒකට ප්‍රධාන හේතුව ඔබ දන්නවා COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන යම් ආකාරයක පසුබෑමකට ලක් වුණා. ඊට පසු රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය පිළිබඳව සහ දේශපාලන අස්ථාවරත්වයේ හේතු කොටගෙන නැවතත් මේ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඉතාමත් දැඩි ආందోලනාත්මක ක්‍රියාවලියකට යන්න වුණා. මේ විභාගයේ තියයිද බඳව ගනීද කවදා මේක වෙයිද ආදී වශයෙන්. ඒකම ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ඒ වගේම ගුරු උපදේශක සේවය කියන සේවා තුන ඒකාබද්ධ කරලා එහෙම නැත්නම් මේක සංගෘත සේවාවක් බවට පත් කිරීමක් මේ වෙනකොට රජය විසින් කරලා තියෙනවා. එතකොට සංගෘත සේවාවක් බවට පත් වෙනකොට ඒ සේවාවල ඉන්න අයට වෙනත් සේවාවලට යෑමේ හැකියාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. හැබැයි අධ්‍යාපන පරිපාලන සේවය කියන විභාගය ගැසට් කරේ මෙන්න මේ ගුරු වෘත්තිය, එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය කියන මෙන්න මේ තුන ඒකාබද්ධ කරන්න, එහෙම සංගෘත සේවාවක් කරන්න කලින් තමයි ගැසට් කළේ අධ්‍යාපන පරිපාලන සේවය. එතකොට මේ කලින් ගැසට් කළ දිනයට තමයි ඒ අධ්‍යාපන පරිපාලන සේවයේ අදාළ බදවා ගැනීම සඳහා සුසුකම් බලන්නේ. එතකොට මෙවර අධ්‍යාපන පරිපාලන සේවය සමහර අවස්ථාවකදී අපිට හැගෙනවා නැවත ගුරුවරයෙකුට ළඟා විය නොහැකි අවසාන විභාගයේ වීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නොවෙනවා නම් මේ සංවෘත කිරීමේ තුල නැවත අධ්‍යාපන පරිපාලන සේවයට ගුරුවරයෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ අයට ඒකට යන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන යම් ආකාරයක ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය සේවා කමිෂන් සභාව හෝ එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලය හෝ යම් ආකාරයක තීන්දුව తీරන ගැනීමකට සිද්ධ වෙයි අනාගත කාලීනව. නමුත් වර්තමානයේ දැන් අපිට කිසිම ගැටලුවක් නැහැ. මෙවර අධ්‍යාපන පරිපාලන සේවයට ඇප්ලයි කරපු සියලුම දෙනාට මෙම විභාගය ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ විභාගයේ සමත් වෙලා ඉහළ ලකුණු ගන්න අයට අධ්‍යාපන පරිපාලන සේවයට යන්න වරම් ලැබෙනවා. එතකොට මේ විභාගය කවදා පවත්වයිද? දැන් අපි දන්නවා දැන් අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ එතකොට ප්‍රධාන විභාගයක් විදිහට පවත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන අපොස උසස් පෙළ විභාගයේ අපිට ප්‍රතිඵල ලබා දීමේ හැකියාව අගෝස්තු 15 වෙනකොටත් පැවතුනේ නැහැ. මොකද ඒ අයගේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රැක්ටිකල් අවසන් කරන්න නොහැකි වීම නිසා. එතකොට මේ ප්‍රැක්ටිකල් වලට එන්න බැරි වෙච්ච අයට නැවත 20-21 වගේ දවස්වල 19-20 වගේ කාලේ ප්‍රැක්ටිකල් සඳහා ඒගොල්ලන්ට අවස්ථාව ලබා දුන්නා. ඉතින් එතකොට අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න ඕනේ. ඒකම අපි දන්නවා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සීමිත තරඟ විභාග, විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරා. සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා දැනට අපිට ලැබෙන මේ ආරංචි මත එහෙම නැත්නම් වර්තමානයේ පවත්වන තත්ත්වය අවබෝධ කරගත්තාම අපිට පැහැදිලිව කියන්න ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. ලබන මාසේ එහෙම නැත්නම් 2022 සැප්තැම්බර් මාසයේ මුල් කාලය තුල ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් නිකුත් කරන්න පියවර ගනී කියලා අපි විශ්වාස කරනවා. එතකොට අධ්‍යාපන පරිපාලන සේවා විභාගය. අධ්‍යාපන පරිපාලන සේවා විභාගය කවදා පවත්වයිද? එතකොට අධ්‍යාපන පරිපාලන සේවා විභාගය අපි විශ්වාස කරනවා මේ අනුව සැප්තැම්බර් මාසයේ අග කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ යම් ආකාරයක මේ අධ්‍යාපන පරිපාලන සේවා විභාගය පවත්වන්න හැකියාව ලැබෙයි කියලා. ඒතකොට අපිට තියෙන බොහොම කෙටි කාලයක් තමයි අධ්‍යාපන පරිපාලන සේවා විභාගයට පෙනී හිටින්න. ඒතකොට දැන් මේ ඔක්කොමත් එක්ක ඔයගලන්ට හිතෙනවා එතකොට රජයේ පවතින
ආර්ථික තත්ත්වයේ මත මේ විභාග පැවැත්වුවට මේ විභාග වලින් බඳවා ගැනීමක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් මේ විභාග ප්‍රතිඵල පිට කරනවා විභාග පවත්වනවා. නමුත් මේක රජයේ ආයතනයක් විදිහට මේවට බඳවා ගැනීමක් සිද්ධ වෙයිද? ඔව්. බඳවා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. මොකද හේතුව දැනට විද්‍යාපීඨවල බැච් දෙකක් එකවර බඳවා ගැනීමට කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට ගුරු අධ්‍යාපනඥ සේව නැත්නම් විද්‍යාපීඨ කතිකාචාර්යවරු නැතුව මේ බැච් දෙක බඳවගෙන මේ කටයුත්ත කිරීමේ හැකියාව නැහැ. ඊට අමතරව රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති පදනම් කරගෙන මොකද අපි රටක් වුණාට ඔබට දැන් තේරෙනවා අපි මේ රටේ තනි ගමනක් යන්න බෑ. එහෙම රටක් විදිහට තනි ගමනක් යන්න පුළුවන් නම් විදේශයෙන් අපිට තෙල් එනකන් අපි මෙහෙම ඉන්න ඕන එකමක් නැහැ. මේක ගෝලීය ක්‍රමවේදයක්, ගෝලීය ආර්ථිකයක්, ගෝලීය සම්ප්‍රදායක් එක තමයි මේ අපේ රටත් ඒක ගමන් කරන්නේ. එතකොට අපි දන්නවා තිරසර සංවර්ධන අභිමතාර්ථය යටතේ අපි ඉලක්ක 17ක් සපුරන්න බැඳිලා ඉන්නවා. රටවල් 196ක් අත්සන් කරපු ගිවිසුමකට සම්මුතියකට අපේ රටත් අත්සන් කරලා තියෙනවා. එතකොට ඒකේ හතරවෙනි ගෝල් එක විදිහට තියෙන්නේ අධ්‍යාපනය. එතකොට අධ්‍යාපනයේ අපේ රටේ අපි මේ ගමන් කරනකොට අර ලෝකයේ ආර්ථිකයට සහ ලෝකයේ රටවල් අතර තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික අපි අපේ රටට ගන්න ඕනේ. එතකොට අපේ රටේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික සිද්ධ කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ මේ අධ්‍යාපන බලධාරීන් ප්‍රමාණාත්මකව අපිට අවශ්‍ය වෙනවා. මේ හින්දා දැනට තියෙන කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර කලාප අධ්‍යාපන කාර්යාලවල දැනට තියෙන කලාප අධ්‍යාපන කාර්යාලවල පුරප්පාඩු තියෙනවා අධ්‍යාපන පරිපාලන සේවයේ. ඒ වගේම අපි දන්නවා ජාතික පාසල් ප්‍රමාණය වැඩි කරමින් යනවා. ඒතර ජාතික පාසල් වල අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙක් තමයි විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. එතකොට මේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ඌනතාවයක් හිගයක් තියෙනවා. ඒකම ඔබට තියෙන තවත් ගැටලුවක් පිළිබඳව මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒක තමයි ඔබ කල්පනා කරන්න දැන් ශ්‍රී ලංකා ගුරු සේවයේ යම් ආකාරයක වැටුප් ගැලපීමක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. යම් ප්‍රතිශතයක් යම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එතකොට ඔබ දන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ පටන් ගන්න මේ 47000 ගානකින් තමයි මේ වැටුප පටන් ගන්න. එතකොට ඔබ සමහර විටක ශ්‍රී ලංකා ගුරු සේවයේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ මේ වෙනකොට ඊට වඩා ඉතා ඉහළ වැටුපකට හිමිකම් කියන උදාහරණයක් විදිහට අපි හිතමු 68000ක වැටුපකට ඔබ හිමිකම් කියනවා. එහෙම හිමිකම් කියන අවස්ථාවක එහෙනම් ඔබ මේ අධ්‍යාපන පරිපාලන සේවයට එනකොට වැටුප අඩු වෙයිද? නැහැ. කොහෙත්ම අඩු වෙන්නේ නැහැ. ආයතන සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයේ 5 ඔබ හොඳින් අධ්‍යයනය කරලා බලන්න. උසස් වීමකදී ගෙවන වැටුප කියන කොටස. උසස් වීමකදී ගෙවන වැටුප කියන්නේ නිලධාරියා අවසාන වශයෙන් ලබාගත් වැටුප උසස් තනතුරේ යම් වැටුප් වර්ධක දෙකක් අතර වේද එම වැටුප් වර්ධක දෙකේ ඉහළ වැටුප් තලයේ තියලා තවත් වැටුප් වර්ධකයක් එකතු කිරීමක් තමයි ආයතන සංග්‍රහයේ 7.5 සඳහන් කරලා තියෙන්නේ. එතකොට යම් කෙනෙක්ගේ වැටුප් වර්ධකයකට දැන් ඔබගේ වැටුප අපි දුව 68000 ගානක තියෙනවා. එතකොට මේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඒ වැටුපම ඒක මට්ටමක තියෙනවා. මේ වැටුප් දෙක ගැලපෙනවා. ඒක සමානයි. එවැනි අවස්ථාවකත් ඔබගේ මේ වැටුප තියන්නේ ඊට ඉහළ වැටුප් පියවරේ තියලා තවත් වැටුප් වර්ධකයක් එකතු කරනවා. ඒ හින්දා කොයිම අවස්ථාවකදීවත් විදුහල්පතිවරුවෙක්වත් එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගුරු සේවයේ ඉන්න ගුරුවරයෙක්වත් මේ අධ්‍යාපන පරිපාලන සේවයට ආවා කියලා තමගේ වැටුප අඩු වෙයි කියලා බියවීමකට ලක් විය යුතු නැහැ. වැටුප වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. වැටුප අඩු වීමකට ලක් වෙන්නේ නැහැ. ඊට අමතරව තව කරුණු කාරණා මේ දීමනා සම්බන්ධයෙන් මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබ දැන් මේ විභාගයට ඇප්ලයි කරලා අවසන්. ඔබ මේකට අයදුම් කරලා අවසන්. එතකොට ඔබට දැන් මේ විභාගයට පෙනී හිටින්න තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. එතකොට ඔබට මේ තියෙන යම් ගැටලු පිළිබඳව මගෙන් WhatsApp වලින් එහෙම නැත්නම් දුරකථන ඇමතුම් වලින් එහෙම නැත්නම් වෙනත් විවිධාකාර Facebook හරහා ඊළඟට SLGO group එක හරහා ඊළඟට මේ නොයෙක් ගැටලු ඔබ මට යොමු කරනවා. ඒ සියලු ගැටලු වලට සම්පින්ඩනයක් විදිහට තමයි මම අද මේ අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයේ පුනරීක්ෂණ පාඨමාලාව ආරම්භ කරන අවස්ථාවේදී මුලින්ම ඔබට පැහැදිලි කරේ මේ විභාග සහ මේ සම්බන්ධ තත්ත්ව. එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය එහෙම නැත්නම් මේ විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ ඕපන් බැච් එක
ප්‍රතිඵල අවුට් වෙලා බලාගෙන ඉන්නවා ඉන්ටර්විව් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවේ නැහැ. ඒ වගේම ලබන මාසයේ මුලදී අපි බලාපොරොත්තු වෙනවා විභාග දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත ලිමිටඩ් අයගේ දැනට ගුරුවරු වශයෙන් ඉන්න අයගේ ඒ විභාග ලියපු අයගේ ප්‍රතිඵල නිකුත් කරයි කියලා. එතකොට ඒ අයගෙත් ඊට පස්සේ ඉන්ටර්විව් කවදා පවතීද? ඒකම මේ අයගේ ඉන්ටර්විව් වලින් පස්සේ බඳවා ගැනීම කොහොම සිද්ධ වෙයිද? මේ වගේ ආදී වශයෙන් ඔබට ගැටලු ගණනාවකට ඔබ මානසික වශයෙන් මුහුණ දෙනවා. ඒ හින්දා ඒ ගැන චුට්ටක් සඳහන් කරන්න ඕනේ. මේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා ඉවර වෙලා යම් කාල සීමාවක් තුල මේ බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සූදානම් කරයි. මොකද ඒ සූදානම් කරන්නත් දැන් ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් රටේ ගමනාගමනයේ නිසි තත්වයකටපත් වෙලා ප්‍රවාහන පද්ධතිය යාවත් කාලින වෙලා ඊළඟට නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේ ප්‍රමාණාත්මකව දැන් මේ මාසේ 23 පස්සේ මම හිතන්නේ 24 වෙනිදායින් පස්සේ සියලුම නිලධාරීන් තමන්ගේ රාජකාරී සඳහා තම රාජකාරී කාර්යාල වලට සේවා ස්ථාන වලට කැඳවන්න කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. එතකොට එහෙම වුණොත් රටේ මේ ක්‍රියාවලිය යාවත් කාලීන සාමාන්‍ය තත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වේ පත් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා. එතකොට ඒ තත්ත්වේ එහෙමපත් වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ රටේ මේ අනිකුත් බඳවා ගැනීම සහ ඒ අදාළ සම්මුඛ පරීක්ෂණ විභාග පවත්වන්න. ඉතින් මෙන්න මේ තත්ත්වයේ මත තමයි මම විශ්වාස කරන්නේ සැප්තැම්බර් මාසයේ අගට උත්සාහ කළත් ඔක්තෝබර් මාසයේ පළවෙනි සතිය දෙවෙනි සතිය විතර වෙනකොට හෝ අපිට පුළුවන්කම ලැබෙයි මේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයට පෙනී හිටින්න. එහෙම නැත්නම් මේ විභාගේ පවත්වයි කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ දැන් එතකොට ඔබට දැන් යම් කාල රාමුවක් තියෙනවා. අපි මේ කාල රාමුව බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් මාසයේ අවසාන සතිය වගේ වෙනකොට මේ විභාගේ පවත්වයි කියන ආකාරයට අනුගත වෙමින් තමයි අපි මේ පුනරීක්ෂණ පාඨමාලාව NASA Gampa Education Platform හරහා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක නිරන්තරයෙන් ඔබත් එක්ක පසුගිය කාලේ හිටපු අපේ දේශක මහත්වරු මේ ඉදිරි කාලය තුලත් ඔබත් එක්ක මේ දේශන උදායකත්වයේ සපයලා ඔබත් එක්ක මේ දේශන වලට සම්බන්ධ වෙනවා මේ රිවිෂන් පාඨමාලාව සඳහා. එතකොට මේ විෂය එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් ඔබ දන්නවා මෙතන තියෙන ප්‍රධාන ආකාරයේ ප්‍රශ්න පත්‍ර 3කට තමයි ඔබ පිළිතුරු සපයන්න වෙන්නේ. ඔබට පිළිතුරු සපයන්න ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. එක ප්‍රශ්න පත්‍රයක් විදිහට අපි හඳුනාගන්නේ මේ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය. අවබෝධය. මේ සඳහා ඔබට තියෙනවා කාලය පැය එකකුත් මිනිත්තු 30ක කාලයක්. මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ සඳහා ඔබට කාලය තියෙනවා පැය එකකුත් මිනිත්තු 30ක්. එතකොට මේ කාලය පදනම් කරගෙන ඔබට මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේදී ඔබට වෙන්නේ මේ ඒගොල්ලෝ මේක විශේෂයෙන් කියන්න ඕනේ. දැන් අපි මෙවර අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගය ගත්තාම මේ විභාගේ ප්‍රශ්න පත්‍ර රටාව හෝ මෙම විභාගයේ මීට පෙර කවදාවත් තියලා නැහැ. මොකද මීට කලින් අධ්‍යාපන පරිපාලන සේවයට බඳව ගත්ත. හැබැයි ඒ බඳව ගන්නකොට තිබ්බේ මෙම විෂය සම්බන්ධව එහෙම නැත්නම් මෙවැනි ප්‍රශ්න පත්‍ර වලින් යුත් විභාගයක් නෙවෙයි. එතකොට විෂය නිර්දේශය වෙනස් කරලා අලුත්ම ආකාරයට මෙවර තමයි මේ අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයේ මෙවර මේ විභාගයේ පවත්වන්නේ පළවෙනි වතාවට. එතකොට මේ පිළිබඳව අපිට මේ සම්බන්ධ පරණ පහුගිය ප්‍රශ්න පත්‍ර මේ වගේ විභාගයක් පැවැත්වපු ප්‍රශ්න පත්‍රයක් අපිට හොයාගන්න නැහැ. ඒ හින්දා අපිට මෙවර අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයේදී අලුතෙන්ම ප්‍රශ්න පත්‍රවල මේක තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය. පළවෙනි විභාගය. එතකොට මේකේ ඉඳලා තමයි අපි මේ ප්‍රශ්න පත්‍රවල රටාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි විෂය නිර්දේශය අනුව තමයි මේ ප්‍රශ්න පත්‍රවල රටාව කොහොමද කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒකන අවබෝධය ප්‍රශ්න පත්‍රයේ සඳහා ඒගොල්ලෝ විෂය නිර්දේශය විදිහට දෙනවා. අපේක්ෂකයා සතු කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව. sannivedana කුසලතා. සාරාංශකරණය. විවරණය. විශ්ලේෂණාත්මක හැකියාව සහ නිර්මාණාත්මක බව පැනීම සඳහා සකස් කරන ලද වාස්තවික ප්‍රශ්න වලින් යුක්ත වේ.
එතකොට මේ ටික තමයි කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේක හුරුයි. මොකද අවබෝධයේ ප්‍රශ්න පත්‍ර අපි මීට කලින් විවිධ විභාගවලදී අපි දන්නවා අධ්‍යාපන පරිපාලන සේවයට අමතරව ඔබ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විභාග ලියනවා. එතකොට ඔබ දන්නවා ඔබ ගුරු අධ්‍යාපනඥ සේවයේ විභාග ලියලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් තරග විභාග ලියලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල මේ අවබෝධය කියන එක ටිකක් හුරුයි. මේවැනි ප්‍රශ්න පත්‍ර මේ විෂය නිර්දේශයත් එක්ක අපිට නිකන් හැඩය හඳුනා ගන්න පුළුවන්. ඒතකොට sannivedana කුසලතා සාරාංශකරණය. එතකොට ඡේද කීපයක් දීලා තුනෙන් එකකට සාරාංශ ලබා දෙන්න කියලා මේ විදිහට සාරාංශකරණය ඔබට මේ වෙනකොටත් උරුයි. අපි පෞගිය මාස ගණනාවක මේ පිළිබඳ කතා කරා. මේ අපි ඊළඟට මේ රිවිෂන් ක්ලාස් එකේ එහෙම නැත්නම් පුනරීක්ෂණ පන්තියේදී මේක තව ඉක්මනින් ස්පීඩ් එකේ ඔබත් එක්ක අදාළ ප්‍රධානම විෂය කරුණුත් එක්ක සාරාංශකරණය කතා කරනවා. ඊට විවරණය, විශ්ලේෂණය, විශ්ලේෂණාත්මක හැකියාව. එතකොට මේ විවරණය කියන්නේ මේක ඇතුලේ තියෙන දේවල් තවදුරටත් හොඳින් තේරුම් අරගෙන sannivedana කුසලතා තියෙනවා. විශ්ලේෂණාත්මක හැකියාව. මේ යම් කිසි දෙයක් කියවුවාම මේක විශ්ලේෂණය කරන ආකාරයේ නිර්මාණාත්මක බව. එතකොට සමහර වෙලාවට ඔබ දන්නවා අර විවරණ සැපයීම කළු අකුරෙන් මුද්‍රිත දීලා අංකණය කර අංකිත පද මේ විවරණය කරන්න එනවා. එතකොට මේ පිළිබඳවත් අපි කතා කරා. මේ වගේ ඒ වගේම විශ්ලේෂණාත්මක හැකියාව පුංචි දෙයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අද රටේ පවතින මේ අධ්‍යාපනය සහ නූතන තාක්ෂණය ගලපන ආකාරය පිළිබඳ අපිට විශ්ලේෂණාත්මකව යම්කිසි විවරණයක් කිරීමේ හැකියාව තියෙන්න පුළුවන්. එතකොට ඒක ප්‍රශ්න පත්‍රයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මේකේ කාලය පැය 1 මිනිත්තු 30ක් මිනිත්තු 90ක් තියෙන නිසා අපි ඒ කාලයත් එක්ක විශ්වාස කරනවා ඔබගේ ප්‍රශ්න පත්‍රයේ විවරණ සපයන්න ඒකම සාරාංශකරණයක් ඒ වගේම රචනයක් ඊළඟට ඡේදාශ්‍රිත අභ්‍යාස කීපයක් වගේ එකකින් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ සමන්විත වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ගැන මම ඇත්තටම කතා කරන්නේ නැහැ වැඩිපුර. මොකද මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබත් එක්ක සම්බන්ධ වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක මෙහෙරත් අපේ ඇඳුරුතුමා එහෙම නැත්නම් අපේ අත්තනායක මෙහෙරත් මැතිතුමා තමයි ඒකම ඔහුගේ ගෝලයක් වශයෙන් කටයුතු කරන ඒ වගේම අපේ NASA Gampa Education Platform වල දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ ප්‍රවීණ දේශක සුනිල් මහත්මයා එතකොට මේ දෙන්නගේ සුසංයෝගයෙන් තමයි මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබට සුනිල් අබේදීරයන් එක්ක අත්නායක මෙහෙරත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාගේ සුසංයෝගයෙන් අපිට පුළුවන් අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ඔබත් එක්ක සාකච්ඡා කරගන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාවය. එතකොට මේක කොටස් දෙකක් විදිහට මෙන්න බලන්න අපිට ලැබෙන්නේ. මේකේ බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය. දැන් මෙච්චර කාලයක් අපි දිගටම සාමාන්‍ය සාකච්ඡා කරනකොට අපි දන්නවා මේ බුද්ධි පරීක්ෂණය කියන්නේ අභියෝග්‍යතාවය කියන්නේ මේ දෙකේ එකක්ම විදිහට තමයි එන්නේ. නමුත් මෙතෙන්දී ඒගොල්ලෝ බුද්ධි පරීක්ෂණය සඳහා අපිට දෙනවා එක විෂය නිර්දේශ කොටසක්. ඒ වගේම අභියෝග්‍යතාවය සඳහා අපිට දෙනවා තවත් විෂය නිර්දේශ කොටසක්. ඒ නිසා අපි මේ ප්‍රශ්න පත්‍රය ඒ වගේම මේකට ලබා දීලා තියෙන කාලය පැය 1යි. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් ගන්න ඕනි. මේ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ සඳහා ප්‍රශ්න දෙනවා 50ක්. ප්‍රශ්න 50ක් දෙනවා. එතකොට මේ එක ප්‍රශ්නයක් මිනිත්තුවක් තුලදී අවසන් කරලා ප්‍රශ්න 50ක් ඉඳලා ලකුණු දෙකක් ලබා ගැනීමේ දැඩි වේගවත් තරඟකාරී ගමනක් යන්න වෙනවා. මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ තමයි දැන් මේක අවබෝධය කියන එක මම මේක අව탁සිරු කරන්නව නෙවෙයි. අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය ඔබත් එක්ක ඔබට හුරු ඔබට ලියන්න පුළුවන්. ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සාරාංශකරණය තුල මේ තියෙන අදහස කෙටියෙන් කියන්න පුළුවන්.
මේ ආදී පේපර් එකක් තමයි අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් බුද්ධි පරීක්ෂණය කියන ප්‍රශ්න පත්‍රයේ ගත්ත බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවය ගත්තොත් බුද්ධි පරීක්ෂණ එක කොටසකුත් අභියෝගතාවය එක කොටසකුත් ලබා දෙනවා ප්‍රශ්න 50කින් යුක්ත කාලයේ පැය එකක ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේ පේපර් එකට ඔබ ලියනකොට අපි බලමු බුද්ධි පරීක්ෂණය සඳහා ඒගොල්ලෝ දෙන විෂය නිර්දේශය මොකක්ද කියලා. අපේක්ෂකයා සතු තර්කණය, ආදේශනය, අර්ථකථනය, සම්බන්ධතා දැකීම, පරිවර්තනය, ගැටලු විසඳීමේ හැකියාව, හේතුඵල සම්බන්ධතාවය, අවබෝධ කර ගැනීම, පුරෝකථනය, තොරතුරු සංවිධානය, රටා හඳුනා ගැනීම සහ උපදෙස් පිළිපැදීමේ හැකියාව හා හැකියාව මැනීම. බලන්න එතකොට මේ බුද්ධි පරීක්ෂණය කියලා අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න 25ක වගේ කොටසක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුද්ධි පරීක්ෂණය සඳහා ප්‍රශ්න 25ක කොටසක් මේක ඇතුළට වැටෙන්න පුළුවන්. අපේක්ෂකයා සතු තර්කණය. එතකොට තර්කන රාමු වගේ දේවල් මේ බුද්ධි පරීක්ෂණය කියන කොටස ඇතුලෙන් එන්න පුළුවන්. ආදේශනය. ඊළඟට අර්ථකථනය, සම්බන්ධතා දැක්ම. එතකොට විවිධ රටා, විවිධ පරිවර්තනයේ රහස් භාෂා, ඒ වගේ පරිවර්තනය කිරීම, ගැටලු විසඳීමේ හැකියාවන්, ඒ වගේම හේතුවක් දීලා ඒකේ ඵලය, ඒකේ නිගමන නිරීක්ෂණ වලට එන ආකාරය, මේ ආදී වශයෙන් ප්‍රශ්න හින්දා මේ ප්‍රශ්න පත්‍රයේ අර ගණිතමය ස්වරූපයකින් තියෙන ප්‍රශ්න පත්‍රයක් විතරක් කියලා කවුරුත් කියනවනම් ඒක එහෙම නෙවෙයි. ඊට වඩා බොහොම වෙනස් ආකාරයේ වෙනත් ආර්ය ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක්. සමහර විට ඡේදයක් දීලා ඒ ඡේදයෙන් නිවැරදි ලෙස කියවෙන්නේ කියලා උත්තර 5ක් මේක ඇතුළට එන්න පුළුවන්. ඒ ඡේදයෙන් නිවැරදි ලෙසම කියවෙන්නේ කියලා. උත්තර 5 නැත්නම් උත්තර 4 බැලුවොත් මේ හැම උත්තරයක්ම එක හා සමානයි. ඒ අතරිනුත් වඩාත් නිවැරදි පිළිතුරු තෝරා ගැනීමේ මහා භයානක ආකාරයේ බුද්ධි පරීක්ෂණ ගැටලු වලට අපිට මේ තර්කණයේ සතුව ලැබෙන්න වෙනවා. ඒ හින්දා අපි එවැනි ප්‍රශ්න පත්‍ර කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරලා කියන ඔබට මම ප්‍රශ්න පත්‍රය දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය දුන්නයින් පස්සේ ඔබ මේ ප්‍රශ්න පත්‍රය තනියෙන් අරගෙන පැයක කාලයක් අරගෙන ඔබ තනියෙන් ඒක විසඳන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මේ නාසගම්පා এডুকেෂන් ප්ලැට්ෆෝම් එක හරහා එම ප්‍රශ්න පත්‍රයට අපිත් එක්ක සාකච්ඡා කරමින් ඔබගේ ගැටලුවට ඔබට මොකද වුනේ, ඔබ නිවැරදි පිළිතුරු ගත්තද, එහෙම නැත්නම් ඔබට ගන්න බැරි වුණාද, ඔබගේ වේගය මොකද වුනේ ආදී වශයෙන් මේ විදිහට ප්‍රශ්න පත්‍ර කීපයක් අපි සාකච්ඡා කරලා ඔබගේ ඉලක්කය කරා ඔබව ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා ඒකෙදි. එතකොට මේ බුද්ධි පරීක්ෂණය ඇතුලේ අවබෝධ කරගන්නේ පුරෝකථනය. එතකොට මේ දත්ත රැස් කිරීම, ඒ වගේම දත්ත වලින් අනාගතයේ කියවීම, පෙර කියවීම. එතකොට ඒක තමයි පුරෝකථනය. එතකොට මේ පුරෝකථන හැකියාවන් අපි මේ බුද්ධි පරීක්ෂණයේ තුල ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ දැන් සමහර ප්‍රශ්න ඉරි ගහන්න නැත්නම් වර්ණ කීපයක් අතරින් නිවැරදි වර්ණය තෝරගන්න මේ බුද්ධි පරීක්ෂණය ලැබෙනවා. ඒ වගේම සමහර ප්‍රශ්න ඔබට ලැබෙනවා කෙටි පිළිතුරු ලියන්න. ඒ නිසා මේවර මේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න 25 වගේ ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න 25 ඇතුලේ නිවැරදි වර්ණය තෝරා ගැනීම සහ කෙටි පිළිතුරු ලිවීම කියන දෙකෙන්ම සමන්විතව තමයි මේ බුද්ධි පරීක්ෂණයේ කොටස ලැබෙන්නේ. අතට බුද්ධි පරීක්ෂණයේදී සමහරවිට ප්‍රස්තාරයක් දෙන්න පුළුවන්. ප්‍රස්තාරයක් දීලා ඒ ප්‍රස්තාරය ආශ්‍රයෙන් ඔබගේ ගැටලු කිහිපයක් අහන්න පුළුවන්. ඔබගේ ඒ පිළිබඳ අවබෝධ කරගැනීමේ හැකියාව, ඒ දත්ත හඳුනා ගැනීම, ඒ වගේම මේ ප්‍රස්තාරය තුල මේක සමාහිත තීර ප්‍රස්තාරයක් වෙන්න පුළුවන්, නැත්නම් රේඛීය එකක් වෙන්න පුළුවන්, ෆයි සටහනක් වෙන්න පුළුවන්, බා chart එකක්, ස්පයිඩර් chart එකක් වෙන්න පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වෙන මේ ස්පයිඩර් chart වගේ ඒවා, මේ මකුළු සටහන් වගේ ඒවා දැන් වර්තමානයේ බොහෝ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථාවක්. එතකොට මේ වගේ දේවල් මේ ප්‍රශ්න පත්‍රයේ ඇතුළට එයි කියලා විශ්වාස කරනවා. ඒ හින්දා අර සාම්ප්‍රදායික බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයෙන් පොඩ්ඩක් මිදෙන්න වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව මේ පුරෝකථනය දැන් මේ විභාගයට කලින් අපේ තියෙන දැනුම, අපේ තියෙන විශ්වාසය, අපේ තියෙන පළපුරුද්දත් එක්ක අපි මේක පුරෝකථනය කරනවා. ඔබත් ඒක කරනවා. ඔබ ගණිත ගුරුවරයෙක් නම් ඔබගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියනවා මේවර මෙන්න මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පහුගිය අවුරුදු ඔක්කොම දැන් අපිට පහුගිය අවුරුදු වල ඒවා නැහැ. එහෙම පහුගිය අවුරුද්දේ මෙහෙම විභාගයක් නැහැ. මේ අලුතෙන්ම තමයි මේ සත්‍ය අපි එළියට දාන්න හදන්නේ, මේ ප්‍රශ්න පත්‍රය එළියට දාන්න හදන්නේ. නමුත් මේ තියෙන දේවල් එක්ක වෙනත් විභාග තරඟ විභාග පිළිබඳ
තියෙන දැනුම එක්ක අපි පුරෝකතනය කරනවා ඉදිරි ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ හැඩය වෙයි. මෙන්න මේ හැඩය වෙයි. ඒ හැඩේ ප්‍රශ්න පත්‍රය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ තොරතුරු සංවිධානය කිරීම රටා හඳුනා ගැනීම. ඒතර මම මෙවැනි ඒවැල්ලදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සියලු ප්‍රස්තාර පිළිබඳව. ඒ කියන්නේ ස්පයිඩි chart, bar chart, file chart ඊළඟට මේ වගේ ඒවා පිළිබඳව ඊළඟට වගුවක් තුලින් යම් කිසි දත්ත පද්ධතියක් ඉදිරිපත් කරලා ඒක විශ්ලේෂණය කරලා පුරෝකතනය කරන ආකාරය. හැබැයි මේ හැම එකටම තියෙන හොඳට හිතා ගන්න කාලේ පැය භාගයයි මෙතනදී පැයෙන් පැය භාගයක් තමයි බුද්ධි පරීක්ෂණයට වැය වෙන්නේ. හැබැයි බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවයේ ප්‍රශ්න දෙක එකට කලවම් වෙලා දෙන්නේ. ඒ නිසා ප්‍රශ්න 50න් මේක බුද්ධි පරීක්ෂණයද මේක අභියෝගතාවයද කියලා අපිට හොයන්න ඕන කමක් නැහැ. අපි මේ ප්‍රශ්න 50 එක දිගටම ලියාගෙන පිළිතුරු කරා බොහොම වේගයෙන් යා යුතුයි. මොකද කාලය ඔබට කලින් ඔබ පහු කරලා යනවා. ඒ නිසා මේ ප්‍රශ්න 50 සමහර විට ප්‍රශ්නයකට පිටුවක් විතර කියවන්නත් වෙයි. තර්කන රාමු වගේ ප්‍රශ්නයක් ඔබට එනකොට සමහරවිට මේ ප්‍රශ්නේ ඡේද පිටු වාගයක් විතර ඒ ප්‍රශ්නේ පිළිබඳව තොරතුරුම දෙනවා. එතකොට මේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව තුල තමයි ඔබගේ තර්කය අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක කියවන්න යන වෙලාව මේ හැම එකකටම අපි ලෑස්ති වෙන්න වෙනවා. ඒ නිසා බුද්ධි පරීක්ෂණය කියන කොටස අනිවාර්යයෙන්ම මේක නිකම්ම විභාගෙට ගිහිල්ලා ලියලා කවදාවත් මේ බුද්ධි පරීක්ෂණය කියන කොටස සමත් වීමේ හැකියාවක් වෙන්නේ නැහැ. ඔබ විසින් ඔබගේ බුද්ධිය එහෙම නැත්නම් තර්කය පුරුදු කරන්න ඕනේ. ඔබ මේක ව්‍යායාම දෙන්න ඕනේ. මනසට ව්‍යායාම කරන්න ඕනේ. එතකොට ඔබට දැන් මේ අද ඉඳලා ඉදිරියට තියෙන මාසික කාලයක් තුල මේ බුද්ධි පරීක්ෂණය සඳහා මානසිකව කළ යුතු ව්‍යායාම මාලාව ඒක පාඩම් මාලාව ඒ සඳහා තර්කය කිරීමේ මාලාව සම්බන්ධතා පිළිබඳව පරිවර්තන සඳහා ගැටලු විසඳීම හේතුඵල සම්බන්ධතා පුරෝකතන තොරතුරු සංවිධානය කිරීම රටා හඳුනා ගැනීම මේක කරලා පුරුදු පුහුණු වුණාම ඔබට මේ විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්න පත්‍රයේ මේ බුද්ධි පරීක්ෂණයේ කොටස එච්චර අපහසුතාවයකට ලක් වෙන්නේ නැහැ. අනිත් එක දැන් අපි පහුගිය විභාග ගත්තොත් මේකේ ලකුණු 40 නැත්තම් අනිත් විෂයන් වලට ලකුණු 100 තිබුණත් ඔබ විභාගයේ අසමත්. ඒ හින්දා හැම කෙනෙක්ම අවම ගත යුතු ලකුණු 40 140ක් ගන්න. ඒකට මේකෙත් අවම 140 ගන්න. දැන් ඔබ කෙනෙක් අහන්න පුළුවන්. එතකොට මේ 140 ගන්නකොට බුද්ධි පරීක්ෂණයේ ලකුණු 20කුයි අභියෝගතාවයේ ලකුණු 20කුයි ඕනේද කියලා නෑ. එහෙම එකක් නෑ. මුළු පේපර් එක ඇතුළම කවුරු හරි මේක අපි දන්නේ නැහැ මේ මොන ප්‍රශ්නේද කියලා. ප්‍රශ්න 50 දෙන්නේ මේ වර්ගේ කොයි වර්ගෙන්ද කිය නෙවෙයි. මේ ප්‍රශ්න 50 කලවම් කරලා දෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 50 තුල ඔබ ලකුණු 40ක් හෝ ඊට වැඩි අගයක් ගන්නවා. හැබැයි 40 අරගෙන හිතන්න එපා මේ තරඟකාරී විභාගයේ ඔබට පාස් වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අධ්‍යාපන පරිපාලනයේ සේවය කියන්නේ විශාල උගතුන් පිරිසක් විශේෂයෙන් ලිමිටඩ් එක්සෑම් එක. මේ ඔබ සියලු දෙනාම ගුරුවරු නැත්නම් විදුහල්පතිවරු. ඒ අතරිනුත් වඩාම ෆිල්ටර් වෙන අය. ඒ කියන්නේ ඔබට උවමනාවක් තියෙනවා ඉදිරියට යන්න, ඉහළට යන්න, ඉස්සරහට යන්න. ඔබට ඒ දැක්ම තියෙනවා. එතකොට ඔබත් එක්ක ලියනවා මහ විශාල සංඛ්‍යාවක් ඔබ හා සමානම අය. එතකොට ඒ අයගේ එතකොට හිතන්න එපා මේ මැක්ස් කරන කෙනෙකුට මේක හරියයි කියලා. එයාට මේ අවබෝධය එච්චර හුරු නැති වෙන්න පුළුවන්. එයාට බුද්ධි පරීක්ෂණය වගේ ඒවා ටිකක් තර්කානුකූල හැකියාව තියෙන්න පුළුවන්. ඊළඟට එයාට මේ තුන්වෙනි පේපර් එක මම කතා කරන්න ඒක කාටවත්ම බැරි වෙන්න පුළුවන් සමහර විට. ඒ හින්දා මේ ප්‍රශ්න පත්‍ර තුනක් දීලා තියෙන්නේ මේක බෙදිලා යන්න. ඒ වගේම මේ හැම එකටම දක්ෂ අය තමයි මේකෙන් ගොඩ වෙන්නේ. ඒ හින්දා ඔබ අවම වශයෙන් අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80ක මට්ටමින් එහාට යන්න ඕනේ. බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80කින් 90කින් එහාට යනවනම් මම හිතන්නේ බොහොම පහසුවෙන් මේ විභාගයේ ජය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන බය වෙන්න හේතුවක් නැහැ. මොකද මම මේ බොහෝ විශ්වාසයෙන් කියන්නේ අපේ පහුගිය ගුරු අධ්‍යාපනඥ තරඟ විභාගයේ ඕපන් එක්සෑම් එකේ අපිට හිටියෙත් මම හිතන්නේ ළමයි 60ක් විතර වගේ ඕපන් බැච් එක. නමුත් ලිමිටඩ් අය අපිට හිටියා 500ක් විතර වගේ ප්‍රමාණයක්. එතකොට දැන් ලිමිටඩ් එක්සෑම් එකේ ප්‍රතිඵල ලැබෙන මාසෙ එනකොට ඒ 500ෙම පාස් වෙනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. මොකද 3 ගුණයක් ඉන්ටර්විව් කරන නිසා. එතකොට ඒ 500ක් 600ක් ආපු මුළු ප්‍රමාණයම සමත් වෙයි කියලා මම විශ්වාස කරනවා මගේ දේශන වලට සම්බන්ධ වෙච්ච අය. ඒ වගේම ඕපන් බැච් එකෙත් අපි දැක්ක ඒ සියලු දෙනාම සමත් වෙලා තිබුණා. ඉතින් අර ඒ හින්දා මම ඔබට විශ්වාස කරනවා ඔබ මේ මාසේ එකමාර මාසේ හෝ එකමාර
2 තුල මේ අපේ පුනරීක්ෂණ පාඨමාලාවත් එක්ක එක දිගටම රැඳිලා හිටියොත් වැඩි කරදරයකින් තොරව මේ විභාගේ ඔබ මහන්සි වෙන්න ඕනේ. මොකද මේක මට බලහත්කාරයෙන් ඔබට දීමේ හැකියාව නැහැ. අපිට පුළුවන් ඔබ ගුරුවරු හින්දා හොඳටම මේක දන්නවා. අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන දර්ශනය පිළිබඳව ඔබට හැඟීමක්, දැනීමක්, වැටහීමක් තියෙන අය. මොකද මේ හැම කෙනෙක්ම ගුරු සේවයේ අවම වශයෙන් අවුරුදු 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක් දැන් මේ වෙනකොට ගැසට් කරලත් අවුරුද්දක් විතර ගියානේ. ඒතකොට දැන් වෙනකොට අවුරුදු 6ක් හෝ ඊට වැඩි කාලයක් ගුරු සේවයේ ඉතාමත් පළපුරුදු හිට අය. ඉතින් ගුරු සේවයේ එහෙම පළපුරුදු අය තමයි විදුහල්පති සේවයට ගියේ. එතනිනුත් තව එහාට ගිහිල්ලා. එතකොට අධ්‍යාපන පරිපාලනය පිළිබඳව පාසල් පරිපාලනය පිළිබඳව හොඳ දැනුමක් තියෙන අය. ඒ වගේම මේ සියලුම දෙනා පාසල් පන්ති කාමර කළමනාකරණය, පාසල් කළමනාකරණය මේ සියලු දේවල් ප්‍රායෝගිකවම අත්විඳින්මින් ප්‍රායෝගිකවම කරමින් ඉන්න පිරිසක්. ඒ හින්දා ඔයාලට මේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ තුන්වෙනි පේපර් එක පිළිබඳව. හැබැයි නිවැරදි දැනුම නිවැරදි පරිදි ඉදිරිපත් නොකිරීම තුළ ඔබට ලකුණු නැති වෙන්න පුළුවන්. ඒක ඔබ දන්නවා. ඔබගේ දරුවන්ට පාසල් දරුවන්ට ඔබ උගන්වනකොට පාස් පේපර්ස් කරනකොට පහුගිය ප්‍රශ්න පත්‍ර කරනකොට ඔබ දන්නවා මේකට මෙන්න මේ විදිහේ එකක් තිබුණ නැත්නම් මේ ලකුණු දෙන්නේ නැහැ කියන එක. ඉතින් අන්නේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබේ අනිත් අයට වඩා වැඩි. ඒ නිසා ඔබ මේ මාස 2ක කාලය තුල හොඳින් ඔබගේ මනස වේසලා මේ සමග සිටියොත් අපිත් එක්ක ඉඳලා මේ කියන වැඩ ටික කරගෙන ගියොත් එතකොට මෙහෙම අධ්‍යාපන පරිපාලන සේවයට එන්න බලාපොරොත්තු වෙන ඔබට ගැටලුවකින් තොරව මේ විභාගේ සමත් වෙලා මේ කෙටි කාලයේ මහන්සි වීම තුළ මේ විභාගේ ජය ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි බලමු මේකෙම තියෙන අභියෝගිතාවය කියන කොටස. එතකොට මේ අභියෝගිතාවය කියන කොටසෙනොත් ප්‍රශ්න 25ක් වගේ ප්‍රමාණයක් මේ මුළු ප්‍රශ්න 50 දෙන්න ඔබට ලැබෙනවා. එතකොට මේ කොටසත් වර්ණ කීපයක් දීලා ඒ වර්ණ අතුරින් නිවැරදි වර්ණය තෝරා ගැනීම සහ කෙටි පිළිතුරු ලිවීම කියන එක තමයි මේ අභියෝගතාවය කියන කොටසිනුත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අභියෝගතාවය කියන කොටසෙන් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි විෂය නිර්දේශය හඳුන්වලා දෙන්නේ. පදනම්ගත සංඛ්‍යාත්මක සහ රූපකාර සන්දර්භයක් තුල ඉදිරිපත් කරන ගැටලු හා ඒවට හේතු හඳුනා ගැනීම. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ අවස්ථාවලදී යම්කිසි රූප සටහන් 4ක් හෝ 5ක් දීලා ඒ රූප සටහන් වලට වඩා නොගැලපෙන රූපේ තෝරන්න. එහෙම නැත්නම් ඒ රූප සටහනක යම් කොටසක් අඩු කරලා යම් කොටසක් අඳින්න නැතුව ඒ කොටස අඩු කරලා ඒ අඩු කරන කොටස තවත් රූප සටහන් 4කින් හෝ 5කින් දීලා අර අඩු කරපු කොටසට වඩාත් ගැළපෙන රූපේ ගිහිල්ලා මැච් කරන්න ආදී වශයෙන් දෙයි. හැබැයි මේ මුළු එකටම තියෙන කාලය තමයි අපිට බොහොම කුඩා කාලයක් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ඒ විදිහට විවිධ පදනම් කරලා සංඛ්‍යාත්මක සහ රූපකාර සන්දර්භයක් තුල. ඒ වගේම අපිට පහිතුව ධාතු කැටයක් වගේ එකක් එහෙම නැත්නම් ධාතු කැට කීපයක් එක ධාතු කැටයක පැති කීපයක පෙනුම දීලා ඒ අතරින් යම්කිසි දෙක කියන ඉලක්කමට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ඉලක්කම මොකද ආදි වශයෙන් අහන්න. එහෙම නැත්නම් යම්කිසි රූප කීපයක් දීලා ඒ රූපයට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන රූපය මොකද්ද වගේ දේවල් අහන්න වගේ දේවල් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තුල ඊට අමතරව තවත් ඒක මේ තවදුරටත් පුළුල් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සංඛ්‍යාත්මක සහ රූපකාර සන්දර්භයක් තුල ඉදිරිපත් කරන ගැටලු හා ඒවට හේතු හඳුනා ගැනීම, නිගමනවලට එළඹීම, තීරණ ගැනීම, sannivedana කුසලතා ආදී අපේක්ෂකයට ඇති හැකියාව මැනීම සඳහා සකස් කරන බහුවර්ණ කෙටි පිළිතුරු වර්ගයේ ප්‍රශ්න 50කින් යුක්ත වේ. බහුවර්ණ සහ කෙටි පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න 50කින් තමයි සමන්විත වෙන්නේ. එතකොට මේ මුළු පේපර් එකට දැන් පහුගිය කාලේ මට මතකයි සමහර අය මායික කතා කරනවා අනේ සර් බලන්න මේ බුද්ධි පරීක්ෂණයේ පේපර් එකට මීට කලින් තිබ්බ විභාගවලදී ලකුණු 38යි නැත්නම් 39යි අනිත් දෙකේ උපරිම 80 ගණන් 90 ගණන් තියෙනවා. මෙන්න මේකේ 40 නැති හින්දා අපිට මේ විභාගේ සමත් වෙන්න බැරි වුණා කියලා. ඉතින් ඒ නිසා මේ බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාවය කියන එක ඔබ ටිකක් වැඩිපුර පුහුණු වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. ඒ හින්දා අපේ මේ පුනරීක්ෂණ පාඨමාලාව තුළ බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවය කියන එකට ඔබට වැඩි නැඹුරුතාවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොඩල් පේපර්ස්. දැන් මේ අපි මේ ප්‍රශ්න පත්‍රය දැකලා නැහැනේ. දැන් මේ බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාවය කියන එක සඳහා අපි මොඩල් පේපර්ස් අලුතෙන් නිර්මාණය කරලා ඔබට ලබා දීලා
ඔබට කලින් ඔබ පැයක් වගේ කාලයක් අරගෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඊට පස්සේ නැවත අපිත් එක්ක සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා ඔබට පුළුවන් මේ WhatsApp group හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ මගේ WhatsApp group කීපයක් මේ SLEA සඳහා group කීපයක් සකස් කරලා තියෙනවා. එතකොට මේ ඕනම group එකකට ඔබට තියෙන ගැටලු ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මම ඊළඟ දවසේ පාඩමේදී ඔබේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී YouTube නාලිකාවක් හරහා මගේ තියෙන නන්දන පෙරේරා කියන YouTube නාලිකාව හරහා ඔබත් එක්ක සජීවීව අපි මේ වෙනමම කොටසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒකත් අපි ඉදිරියේදී ඔබට මම ඒ පිළිබඳ අවස්ථාව දෙන්නම් සහ ඔබට ඔබ දැනුවත් කරන්නම්. එතකොට සතියේ සති දෙකකට දවසක් හරි පැයක් හෝ යම් වෙලාවක් අපි සජීවීව ඔබත් එක්ක ගැටලු සාකච්ඡා කිරීමේ මේ ඔබ විතරක් නෙමෙයි මේ NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් වලට එන අයට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට විවෘත ආරාධනයක් කරලා අපි මම ඔබත් එක්ක ඔබගේ ඕනම ගැටලුවක් සාකච්ඡා කරන්න යම් වෙලාවක් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. මොකද මේ විභාගයේ අරමුණු කරගෙනම. එතකොට බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවය කියන ප්‍රශ්න පත්‍රය පිළිබඳව බයක් සැකයක් සංකාවක් ඇති කරගන්න ඕනේ නේ. ඔබගේ ප්‍රශ්න පත්‍රය මොකද ඔබ සමහර වෙලාවට උඟක් විභාග වලට සමහර මේ විභාග අපේක්ෂකයන් ගියාම කියන්නේ මම මේ විභාගෙට ගියා අපි පන්තිත් ගියා ඒ වුණාට මේ පේපර් එකේ තියෙන මෙලෝ දෙයක් ඒ පන්තියේ කතා කරේ නෑ කියලා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑ. අපි ඔබට දෙන ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයේද කියන උරුව ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයේ හැඩය, මේ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය, මේ ප්‍රශ්න පත්‍රයේ දෙන්න පුළුවන් හැම දෙයක්ම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ මේ හදන පැනල් එකේ ඔළුවල මොන වගේ දේවල් තියෙයිද කියන එකට එහා ගිය ආකාරයකට ඔබත් එක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සහ ඔබත් එක්ක මේවා පිළිබඳ කතා කරනවා. ඔබ දන්නවා මීට පෙර අපේ දේශනවලදී අපි ඒක දිගින් දිගටම කරා. දැන් ඉදිරියට අපිට කරන්න තියෙන්නේ මේ කෙටි කාලීන වැඩපිළිවෙල. ඊළඟට මේ සඳහා කාලය තියෙන්නේ විනාඩි 60යි. මේ විනාඩි 60 කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ හින්දා සමහර දරුවන්ට මේ බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවයේ ප්‍රශ්න පත්‍රයේ පේපර් එකේ අන්තිම හරිය දැකලාවත් නැහැ. ඒ හින්දා ඔබව පුරුදු කරන්නම් අපි මේ පේපර් එකේ මේ කාලයත් එක්ක තරඟ කරන්නේ කොහොමද කියලා මේ පේපර් එකේ කාලයත් එක්ක තරඟ කරන්න ඔබ සූදානම් වෙන්න ඕනේ. සැලසුම් වෙන්න ඕනේ. අර මීටර් 100 තරඟය දුවන්න කලින් මීටර් 100 ජයග්‍රහණය කරනකොට මීටර් 100 තරඟය දුවන්න කලින් එයා දන්නවා මම මේ මීටර් 100 ඉවර කරන්නේ මෙන්න මේ තප්පර ගණනේ. තප්පර 9.0 මෙච්චරකින්. නැත්නම් තප්පර 10.0 මෙච්චරකින්. දශම ස්ථානේ පවා තප්පරෙන් 10න් පංගුව. තප්පරෙන් 100න් පංගුව පවා මේ මීටර් 100 වේගවත් දාවකීන්ට වැදගත්. ඒ වගේම ධාවනයක් තමයි මේ බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවයේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ තියෙන්නේ. ඔබට තියෙන්නේ පුංචි මිනිත්තු 60ක කාලයක්, පැය එකක කාලයක්. මේ පැය එක කියන එක මෙහෙම වෙනකොට ඔබ දන්නේ ප්‍රශ්න පත්‍රේ පටන් ගත්ත මොහොතේ ඉඳලා අවසානයේට යනකොට යන්න කලින් මෙන්න පැය එක ඉවර වෙලා. ඒ හින්දා ඔබ පැය එකකට ගොනු වෙන විදිහට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා. එහෙම නැත්නම් ඔබ ආසහිතෙන ඔබ නොමගාරින ප්‍රශ්න තියෙනවා. ඔබේ ප්‍රශ්න දැක්කහම මේ උත්තරේ පේනවා. හැබැයි ප්‍රශ්නේ හරි ලොකුයි, විශාලයි. පිටු භාගයකට වැඩි කියවන්න ඕනේ. ඊට පස්සේ ඒකට chart එකක් අදින්න ඕනේ. ඊට පස්සේ ඒකේ උත්තර ගන්න ඕනේ. හැබැයි මේ මුළු කතන්දරේම කරාට ප්‍රශ්නෙට පුඩා ප්‍රශ්න 3ක් විතර වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ලකුණු 6ක් විතර ප්‍රමාණයක්. මේ ලකුණු 6 ගන්න ඔබ විනාඩි 20ක් විතර මහන්සි වුණොත් ඔබ එතනින්ම අසාර්ථකයි. මේකෙන් ඔබ අසමත්. මොකද ඔබට අවයිතුරු වෙන්නේ එතකොට ප්‍රශ්න 3කට නැත්නම් ලකුණු 6කට ඔබ පැය විනාඩි 20ක් දුන්නා. ඔබට තව විනාඩි 40ක් විතර වෙලා තියෙන්නේ ලකුණු 94කට. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න පත්‍රයේ ඔබ සෙල්ලම් කරන්න පුළුවන් පේපර් එකක් නෙවෙයි. මේක හොඳට පුහුණු වෙලා තවදුරටත් පුහුණු වෙලා පළමුවත් පුහුණු වෙලා දෙවනුවත් පුහුණු වෙලා තෙවනුවත් පුහුණු වෙලා තවදුරටත් පුහුණු වෙලා විභාගයට ආයුතු ප්‍රශ්න පත්‍රයක් තමයි බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවයේ කියන්නේ. අපි බලමු මේ පුනරීක්ෂණ පාඨමාලාවේදී ඔබත් එක්ක මේක ප්‍රැක්ටිකලි කරන්න. එතකොට ඔබට මේක තවදුරටත් හොඳට ගම්ම්‍ය වෙයි. එතකොට මේ බුද්ධි පරීක්ෂණයේ සහ අභියෝගතාවයේ ප්‍රශ්න පත්‍රයේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මම ඒ මුළු විෂය නිර්දේශය තුළම දිගින් දිගටම ඔබත් එක්ක මා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.
ඊළඟට තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. මේක ඔබට ගොඩක් අමාරු වෙන එකක් නෙවෙයි. මොකද අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය. අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය. ඔබ මේ වෙනකොට ඔබ අධ්‍යාපනවේදී උපාධි හදාරන අය ඉන්නවා, හදාරපු අය ඉන්නවා. ඊළඟ පශ්චාත් අධ්‍යාපනවේදී පාඨමාලාවල් හදාරපු අය ඉන්නවා. පශ්චාත් අධ්‍යාපනවේදී උපාධි හදාරපු අය ඉන්නවා. ඔබ සමහර විට MPhil කරපු අය ඉන්නවා. අධ්‍යාපන සම්බන්ධයෙන් රිසර්ච් කරපු අය ඉන්නවා. ගොඩාක් මේ රිසර්ච් වල ඉන්න අය. දැන් මේ මෑතකදීත් මගෙන් උදව් ඉල්ලුවා එවැනි කීප දෙනෙක්ම. ඉතින් එතකොට මේ අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන එක ඔබට ටිකක් හුරුයි. හැබැයි මේ මුකුත් නොකරපු. එහෙම නැත්නම් මේ අධ්‍යාපන වේදී උපාධිය කරලත් නැහැ. පශ්චාත් අධ්‍යාපන වේදී ඩිප්ලෝමාවක් කරලත් නැහැ. එහෙම කියලා බය වෙන්න ඕනේ අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණයට. මොකද මේකේ තියෙන දේවල් බොහෝ දේවල් ඔබට මේ වෙනකොට පුළුවන් සහ ඔබ ප්‍රායෝගිකව අත්විඳපු දේවල්. දැන් ඔබට මම මෙතෙන්දී විශේෂයෙන් මේ විෂය නිර්දේශයත් එක්කම මේ පිළිබඳව කතා කරන්නම්. රජයේ විසින් ක්‍රියාත්මක කළ ලබන අධ්‍යාපන ප්‍රතිපත්ති. එතකොට වර්තමාන රජය විසින් දැන් වර්තමාන රජය කියවහම ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් අපි මේ වර්තමාන රජය කියන එක ගන්නේ මැතිවරණයක සිට මේ දක්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඉන් පසුව වර්තමාන ජනාධිපති විදිහට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මහමැතිවරණයේ තුල වැඩි ආසන සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවට පත්වෙච්ච මේ අය විසින් පවත්වාගෙන යන ඒ සියලු දෙනාගේ එකඟතාවයෙන් පවත්වාගෙන යන රජයේ වර්තමාන රජය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට රජය විසින් ක්‍රියාත්මක ලබන අධ්‍යාපන ප්‍රතිපත්ති. ඒතකොට වර්තමාන රජය විතරක් නෙමෙයි අතීත රජයන් විසිනුත් මේ ඇති කරනු ලබන අධ්‍යාපන ප්‍රතිපත්ති තමයි අපි ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ යටතේ ඔබ දන්නවා විෂය නිර්දේශ අලුත් වෙනවා. ඒකම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙලක් ඇති වුණා. එතකොට ඒක මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊළඟට විද්‍යාපීඨ වල අර්ධ අධ්‍යාපනඥයින් බිහි වෙන හින්දා පූර්ණ අධ්‍යාපනඥයින් කිරීම සඳහා රජය සැලසුම් කරලා තියෙනවා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට වෙනස් කළ යුතුයි කියන එක. ඒ පිළිබඳව විශාල කතිකාවක් සමාජය තුළ ඇති වෙමින් පවතිනවා. ඒකම මේ වැඩ ලෝකයට හුරු දරුවෙක් බිහි කරන්න. ළඟම පාසලම හොඳම පාසල කරන්න. මේ වගේ ඊළඟට ජාතික පාසල් 1000ක ව්‍යාපෘතියක් ඇති කරන්න. මේ ආදී වශයෙන් රජය විසින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිපත්ති එක්කම විශ්වවිද්‍යාල අලුතෙන් හඳුන්වලා දෙන්න. ඒ විශ්වවිද්‍යාලවල අලුත් පාඨමාලා හඳුන්වලා දෙන්න. මේ සියලු දේවල් රජය විසින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අයිති වෙනවා. එතකොට ඒවා පිළිබඳව අපි ගැඹුරින් බොහොම වේගෙන් සාකච්ඡා කරලා ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. පාසල් අධීක්ෂණය. පාසල් අධීක්ෂණය සඳහා ඔබ දන්නවා ඔබගේ පාසලට හිටපු ගමන් උන්න කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කණ්ඩායමක් කඩාපනිනවා. කියන්නෙත් නැතුව එන්නේ. එතකොට මෙන්න මේ වගේ අධීක්ෂණ ඔබ දකිනවා. එහෙම නැත්නම් ඔබගේ මේ ප්‍රතිඵල අධීක්ෂණය කරනවා. ඔබගේ පාසල්වල දරුවන් පාසල් පැමිණීම, රැඳී සිටීම, ඊළඟට මේ ඉහළ පන්තියට සමත් වීම, ඒ වගේම ජාතික විභාගවල ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා. මේ වගේ දේවල් තුල ඊට පස්සේ විෂය නිර්දේශය ආවරණය කළාද? මේ වගේ දේවල් තුල නේද පාසල් පිරියත නඩත්තුව, පාසල් වටපිටාව, පාසල් පරිසරය, පාසල් ප්‍රචාව, මේ වගේ පාසල් අධීක්ෂණය ඇතුලේ විශාල ක්‍රියාවල තියෙනවා. ඒතකොට අධීක්ෂණ ක්‍රමවේදත් කීපයක් තියෙනවා. මම ඒවා වෙනම කතා කරනවා. මොකද මේකේ ව්‍යුහ මේ සමහර වෙලාවට තියෙනවා නිරීක්ෂණාත්මක අධීක්ෂණ තියෙනවා. ඊළඟට ගැඹුරින් අධීක්ෂණය කරන ඒවා තියෙනවා. පුද්ගල විමර්ශන තියෙනවා. විෂයානුබද්ධ විමර්ශන තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් මේ පාසල් අධීක්ෂණය ඇතුලේ වෙනම අනුමාතෘකා විදිහට කතා කරන්න වෙනවා. එතකොට අපි මේ මාතෘකාවත් එක්ක ගත්තොත් මේ පාසල් අධීක්ෂණය සම්බන්ධයෙන් විශාල කොටසක්
ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට රජය විසින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිපත්ති එක්ක රජය කිව්වහම ලෝකීය ප්‍රතිපත්තිත් මේකට එකතු වෙනවා. ඒකයි මම කිව්වේ SDG. එහෙම නැත්නම් තිරසර සංවර්ධන අභිමතාර්ථය යටතේ අපි ඉලක්ක 17ක් හඳුනාගෙන තියෙනවා. ඒකේ හතරවෙනි ඉලක්කයේ විදිහට තියෙන අධ්‍යාපනයේ ඊට පස්සේ අනු කොටස් තියෙනවා. ඒ සියලු දේවල් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මොකද 2015 ඉඳලා 2030 වෙනකොට ලෝකයේ සෑම රටවල් 196ක් එකතුක වෙලා තියෙනවා. අපි අධ්‍යාපනයේ මෙන්න මේ මට්ටමට යනවා කියලා. ඒකට මේ පිළිබඳව සාක්ෂරතාවය ඒකම ඔබ දන්නවා මේ මානව සංවර්ධන දර්ශකය. ඒතකොට මානව සංවර්ධන දර්ශකය වගේ වේදී කොහොමද මේ මානව සංවර්ධන දර්ශකයේ හදන්නේ? ආයු අපේක්ෂාව, අධ්‍යාපනයේ ආර්ථික ධනෙ, එහෙම නැත්නම් දල්දේශීය නිෂ්පාදනය, මේ වගේ දේවල් එකතු කරගෙන මානව සංවර්ධන දර්ශකය HDI Human Development Index කියන මේ මානව සංවර්ධන දර්ශකය වගේ ඒවා. එතකොට මේ මානව සංවර්ධන දර්ශකයේ අධ්‍යාපනයේ දායකත්වය ඉතාම වැදගත්. එතකොට මේ වගේ දේවල් එතකොට මේ ඔක්කොම සාකච්ඡා කරන්න වෙනවා අපිට මේ විෂය තුල. ඊළඟට පාසල් අධීක්ෂණයේ ඇතුලේ තව තියෙනවා මේ මානව හා භෞතික සම්පත් කළමනාකරණය. මානව හා භෞතික සම්පත් කළමනාකරණය. අධ්‍යාපන නවීකරණය. එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව රාජ්‍ය විසින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිපත්ති, පාසල් අධීක්ෂණය, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අධ්‍යාපන නවීකරණය. එතකොට බලන්න මේක තුල තීරණ ගැනීමේ හැකියාව, ගැටලු निराකරණය කිරීමේ හැකියාව, ගැටලු හඳුනා ගැනීමේ හැකියාව, ඒ හඳුනාගත්තු ගැටලු निराකරණය කිරීමේ හැකියාව, ඒ තුලින් ඍජු තීන්දුව ගැනීමේ හැකියාව ආදී අපේක්ෂකයා සතු කුසලතා මැනීම සඳහා සකස් කරන ලබන වාස්තවික ප්‍රශ්න වලින් සමන්විත වේ. එතකොට බලන්න ගැටලු හඳුනා ගන්න නම් අපි මේ ගැටලුව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට ගැටලු හඳුනා ගැනීමේ අධ්‍යයනය. ගැටලු ගස කියලා එකක් තියෙනවා ගැටලු හඳුනා ගැනීමේ ක්‍රමවිදියට. ඊළඟට අපි තවත් ගත්තොත් සදුවත විශ්ලේෂණය. තවත් ගැටලු හඳුනා ගැනීමේ ක්‍රම. එතකොට මෙන්න මේවා තුලින් තමයි අපි මේ ගැටලු හඳුනා ගන්න ඕනේ. එතකොට ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. මේක එක පැත්තකින් සිද්ධි අධ්‍යයනයකට ආසන්න වශයෙන් යන විදිහේ වාස්තවික ප්‍රශ්න පත්‍රයක්. ඒ හින්දා යම් ආකාරයක ගැටලුවක් දීලා කෙටි පිළිතුරු ලියන්න. ඒ වගේ මේක ටිකක් රචනාමය පිළිතුරු ලියන්න එන විදිහේ ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අධ්‍යාපන නීතිය පිළිබඳව ඔබ මේ අධ්‍යාපන පරිපාලනය කරන්න නම් ඒ පිළිබඳ රීති රාමුවක් දැන ගන්න ඕනේ. ඒතර අධ්‍යාපන නීතිය පිළිබඳව ඔබේ යම් දැනුමක් තියෙන්න ඕනේ. ඒතර නිදහස් අධ්‍යාපන පනත, උපකෘත පාසල් පිළිබඳව, ඊළඟට අධ්‍යාපන චක්‍රලේඛ පිළිබඳව, ඊළඟට විභාග පනත, ඒකම වර්තමානයේ පවතින අධ්‍යාපන නීති, අධ්‍යාපන ප්‍රතිසංස්කාර, මේ සියලුම විෂය කොටස් පිළිබඳව ඔබට නිවැරදි දැනුමක් තියෙනවා. ඊළඟට 26/2018 චක්‍රලේඛය පාසල් පරිමේ කළමනාකරණය පිළිබඳව නිකුත් කරපු. එතකොට පාසලේ කමිටු පිහිටවන ආකාරය. එතකොට මෙන්න මේ වගේ විවිධ දේවල් ගණනාවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා මේ විෂය සම්බන්ධයෙන්. පාසල් ප්‍රසම්පාදනය. එතකොට මේ මම සකස් කරපු පොඩි පොත් පිංචවල් තියෙනවා පාසල් ප්‍රසම්පාදනය. ඊළඟට ගත්තොත් එහෙම පාසල් ප්‍රජා සම්බන්ධතා, මේක මේ විදුහල්පති වරුන් උදෙසා සකස් කරපු ඒවා. මේ අධ්‍යාපනයේ නව ප්‍රවණතා, පාසල් සැලසුම්කරණය, එතකොට පාසලේ sannivedanaය, මේ වගේ ගොඩාක් විෂය කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. මේ කරුණු කාරණා සාකච්ඡා කරනකොට අපි මේ විෂයත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. ඒකම කළමනාකරණය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරපු විවිධ පොත්පත් ඔබට පරිශීලනය කරන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ කළමනාකරණය, මේ අධ්‍යාපන මූලධර්ම හා පාසල් කළමනාකරණ පිළිබඳ ගුරු පුහුණුවත් පොතේ තියෙන කොටස්. එතකොට ඒකෙදි කළමනාකරණ ක්‍රියාවලිය ගැන කතා කරනවා. එතකොට මේ හැම එකක්ම මේ විෂය කොටසට අයිති. දැන් එතෙන්දී කළමනාකරණ ක්‍රියාවලිය ගත්තොත් එහෙම අපි අර සාමාන්‍යයෙන් කියන කළ යුතු දේ කළමනාකරණය. කල යුතු දේ මනාව සිදු කිරීම. එතකොට මේ කළ යුතු දේ මනාව සිදු කිරීම කියන එක පිළිබඳව අපි කතා කරාට
කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ඔබගේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරපු අධ්‍යාපන මූලධර්ම පාසල් කළමනාකරණ පොතේ සඳහන් කරන්නේ මේ PODC පිළිබඳව. එහෙම නැත්නම් කළමනාකරණ ක්‍රියාවලිය. මම මෙතනින් නැවත පොඩ්ඩක් මතක් කරන්නම්. කළමනාකරණ ක්‍රියාවලිය. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට දැන් මේකම අහන්න පුළුවන් ඔබගෙන්. පළමු කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රධාන කොටස් දෙකකි. ඒවා හඳුන්වන්න. එහෙනම් මෙන්න එකක් ඵලදායීතාවය. අනිත් එක කාර්යක්ෂමතාවය. ඊළඟට ඵලදායීතාවය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම. ඊළඟට කාර්යක්ෂමතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. එතකොට මේ දෙක මේ ටිකේ එකතුව විදිහට තමයි නැවත හඳුන්වන්නේ PODC. PODC. එතෙන්දී බලාපොරොත්තු වෙනවා මොකද්ද? ප්ලෑනින්, සැලසුම්කරණය. ඔර්ගනයිස්, සංවිධානය. ඩිරෙක්ටිං, මෙහෙයවීම. කන්ට්‍රෝලිං, පාලනය. එතකොට මෙන්න මේ වගේ සංසිද්ධි මේ කළමනාකරණය තුල ඔබ හොඳින් ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ අරමුණකොට ඔබ අර මේ පේපර් එකට පිළිවෙල ලියන්න අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන එක තුලදී ඔබ නිකම්ම මේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ලියන්න බෑ මේ පේපර් එකට. මේ පේපර් එකේදී ඔබට මේ දැනුම තියෙන්න ඕන. මේ දැනුම ඔබ තුල ඔබ සතුව තිබුණාම තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ පේපර් එකට හොඳින් පිළිතුරු ලියන්න. එතකොට බලන්න මේ සියලු දැනුම. එතකොට මේ ප්‍රශ්න පත්‍රවල දැන් මේක නිකන් කේස් ස්ටඩි එකක් විතරක් නෙවෙයි. දැන් හුඟක් වෙලාවට මේක හිතන්න පුළුවන් මේ සිද්ධි කීපයක් දීලා මොනවා හරි ටිකක් ලියන්න වගේ වෙන එකක් නේ. මේකේ හැටියට තියෙන්නේ අධ්‍යාපන පරිපාලන නිසා කළමනාකරණයේ මේ සිලබස් එක බැලුවම රජයෙන් විසින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිපත්ති පාසල් අධීක්ෂණය මානව හා භෞතික සම්පත් කළමනාකරණය අධ්‍යාපන නවීකරණය ඒ වගේ දේවල් වලට ගැටලු හඳුනා ගැනීම හා ගැටලු निराකරණය තීරණ ගැනීමේ හැකියාව ආදී අපේක්ෂකයා සතු කුසලතා මැන බැලීමේ සදා සකස් කරනු ලබන වාස්තවික ප්‍රශ්න පත්‍රයක් කියලා තියෙනවා. දැන් අපි කලින් ගත්තොත් කලින් අධ්‍යාපන පරිපාලනයේ වගේ දේවල් වලදී අධ්‍යාපන පරිපාලනය පිළිබඳ 2010-11 සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය වගේ එකක් අරන් බැලුවොත් ඒකේ කෙලින්ම මේ සිද්ධියක් කියන්නේ මේ පළවෙනි පිටුවෙන්ම මේ සිද්ධියක් එනවා. මේ පේපර් ඔබට ලබා දෙන්න. ඔබ මේවත් අධ්‍යයනය කරන්න. මේ පිටු 1.3 කාලක් දක්වා යන්නේ මේ එක සිද්ධිය. ඊට පස්සේ මේ සිද්ධියෙන් පුංචි ප්‍රශ්න 4ක් අහනවා. නායකී කුවසේ නමතපාල මහතාගේ දුර්වලතා 5ක් නම් කරන්න. ඉන් 3ක් තෝරාගෙන ඒවා මගහරවා ගැනීම සඳහා ගත හැකි තිබු ක්‍රියාමාර්ග කෙටියෙන් පැහැදිලි කරන්න. ඊළඟට කියනවා නවනන්දන මහතා පාසල වැඩි දියුණු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග 5ක් නම් කරන්න. විදුහල්පතිවරයෙකුට සිය පාසලේ ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා ආචාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. පාසල් නගා සිටීමේ වැඩසටහන යන කුමක්ද? පාසල් සංවර්ධන සමිති රැස්වීමේදී කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් කළ කතාවේ අඩංගු යුතු අංග 5ක් කෙටියෙන් දක්වන්න. 4 සකලසේන මහතාගේ භූමිකාව විචාරාත්මකව විමසන්න. එවැනි පුද්ගලයෙකු පාසල් සංවර්ධනය සඳහා විදුහල්පතිවරයෙකුට ලබාගත පුද්ගලයෙක්ගෙන් පාසල් සංවර්ධනය සඳහා විදුහල්පතිවරයෙකුට ලබාගත ප්‍රයෝජන මොනවාද? දැන් බලන්න මේ 2011 අධ්‍යාපන පරිපාලන සේවය සඳහා බඳව ගන්නකොට සීමිත තරග විභාගෙ දීපු සිද්ධි අධ්‍යයන පේපර් එකක ප්‍රශ්න 4ක් මම මේ කිව්වේ. මේ ප්‍රශ්න 4 ලියන්න කාලය දීලා තියෙනවා පැය 2ක්. නමුත් ඔබ බලන්න ඔබගේ මේ අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන පේපර් එකේ මේ පේපර් එකට තියෙන්නේ ඔබට කාලය පැය 1යි.
එතකොට මේක ඒ නිසා තමයි අපි කිව්වේ මේකේ මේ වාස්තවික ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. දැන් කෙලින්ම අහන්නත් පුළුවන්. කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර දෙක කුමක්ද කියලා වුණා. ඔබ මොනවා ලියුවත් ඔබට ලකුණු හම්බ වෙන්නේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය කියන වචන දෙකට විතරයි ලකුණු හම්බ වෙන්නේ. ඒ වගේම අහන්න පුළුවන් මේ කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණේ කොටස් කීයද? ඒව මොනවද? එහෙනම් කළමනාකරණේ කොටස් ඉදිරියට ගත්තාම සැලසුම්කරණය, සංවිධානය, මෙහෙවීම සහ පාලනය. දැන් මේක උදාහරණ සහිතව අපි ඉදිරියේදී මේ අපේ රිවිෂන් ක්ලාස් එකේදී පුනරීක්ෂණ පන්තියේදී අපි උදාහරණත් එක්ක මේක සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේක නිකම් මෙහෙම ලියලා වැඩකුත් නැහැ. සමහරවිට පාසලක ගැටලුවක්. එහෙම නැත්නම් කලාප අධ්‍යාපන කාර්යාලයක ගැටලුවක්. කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයක ගැටලුවක්. සාකච්ඡා කරන්න වෙන අවස්ථාවලදී. එතකොට අපි අන්නේ ගැටලුව සදුවත විශ්ලේෂණයෙන් එහෙම නැත්නම් ගැටලු ගස අනුසාරයෙන් එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමවේද භාවිත කරලා ඒක හඳුනගෙන ඒක තුළට මේ කළමනාකරණ ක්‍රියාවලිය දාන්නේ කොහොමද කියන එක දන්න බව පෙන්වලා පිළිතුරු සකස් කිරීම කළ යුතු වෙනවා. දන්න බව පෙන්වලා පිළිතුරු සකස් කිරීම කළ යුතු වෙනවා. එතකොට ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන නම් අපි ඒ පිළිබඳව හොඳ දැනුමක් සහිතව තමයි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ඕනේ. ඒ අරමුණකට නිකම්ම ගිහිල්ලා මේකට උත්තර ලියන්න බෑ. එතකොට මේකේ ඇතුලේ මේක පවතින ව්‍යවස්ථාවට අනුකූල වෙන්න ඕනේ. පවතින රටේ නීතියට අපේ පිළිතුර එකඟ වෙන්න ඕනේ. එතකොට අපේ මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන යම්කිසි නීති පිළිබඳව අපි රටවැසියන් විදියට දැනගන්න ඕනේ. එතකොට ඔබ මේ පරිපාලන ක්‍රියාවලිය කරනකොට ඔබ නිවාඩු සම්බන්ධයෙන්, වැටුප් සම්බන්ධයෙන්, ඊළඟ ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන්, ආයතන සංග්‍රහය සම්බන්ධයෙන්, කාර්යපටිපාටික රීති සම්බන්ධයෙන්, එතකොට මේවා පිළිබඳව මේ අධ්‍යාපන නීතිය වගේම පරිපාලන නීතිය පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අපි මීට කලින් දැකපු එකක් නෙවෙයි. ඒ නිසා මෙවැනි පේපර් එකක ඒගොල්ලෝ මොනවා බලාපොරොත්තු වෙනවද කියන සැකය කුහුල අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි එයාලා බලාපොරොත්තු වෙනවායි හිතන සියලුම විෂය කොටස් අපේ මේ කොටසින් ආවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ විවිධාකාර ගැටලු දැන් මගේ YouTube නාලිකාව හරහා ගත්තොත් අන්දර පෙර YouTube නාලිකාව හරහා ඔබ විශාල වශයෙන් මට ගැටලු ඉදිරිපත් කරනවා මේ පාසල් පරිපාලනය සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් මේ මෑතක දීර්ඝම ඒ වගේම අධ්‍යාපන අධ්‍යක්ෂකවරු විශේෂයෙන්ම මේ කලාප අධ්‍යාපන කාර්යාලවල ඉන්න නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරු විශාල සංඛ්‍යාවක් මා එක්ක සාකච්ඡා කරනවා සමහර අවස්ථාවලදී විශේෂයෙන් මේ මෑතකදී මට මතකයි ඊයේ හෝ පෙරේදත් කතා කරා ඔය දෙහිඅත්තකණ්ඩිය කලාප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් මේ විනය පරීක්ෂණයක් සම්බන්ධව මූලික විමර්ශනය සහ ඒ ආදී තොරතුරු පිළිබඳව ඔහු ඒක හොඳින් කරගෙන ගිහින් තිබුණා. ඒ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලු වලදී සාකච්ඡා කරා කොහොමද මේක කරන්න කියලා කතා කරා. ඒ වගේ විවිධ ආකාරයේ මේ ප්‍රායෝගික මේ අධ්‍යාපන පරිපාලනය කියන කොටස විවිධාකාරයේ සිද්ධිත් එක්ක මම බැඳිලා ඉන්න අවස්ථාවල් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔබගේ පාසලේ ඇති වෙන්න තත්ත්ව සමහර ගුරුවරු කතා කරනවා මෙන්න මෙහෙමයි අපේ ඉස්කෝලේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔගේ සමහර විදුහල්පතිවරු කතා කරනවා අපේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන්වල ඔය බයිබරි කේස් වලට වගේ අහුවෙච්ච අවස්ථාවල් වලදී තමන්ගේ විදුහල්පතිවරයාකට අහු වෙලා ඉන්නවා. නියෝජ්‍ය විදුහල්පතිවරු කතා කරලා කියනවා අපි මේකට ඊට පස්සේ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය. අපි මේකට සම්බන්ධ නැහැ. නමුත් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඒතර බලන්න මේ ඔක්කොම අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පන්ති කාමර කළමනාකරණය, පාසල තුල කළමනාකරණය, පාසල් ප්‍රචාව, පාසල් පිරියත කළමනාකරණය. එතකොට මේ කියන්නේ පාසල් පරිසරය නඩත්තු කර ගැනීම මේ හැම එකක්ම මේ කළමනාකරණ ක්‍රියාවලිය තුල තියෙනවා. ඊළඟට විභාග පැවැත්වීම. විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන පරිපාලනයේ ඉතාම වැදගත් ක්‍රියාවලියක් විභාග කාර්ය ප්‍රමාණය. එතකොට විභාගයට නිසි පරිදි ළමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට සූදානම් කරන්න ඕනේ. ඒකට නීත්‍යානුකූල ප්‍රවේශ ගණනාවක් තියෙනවා. ඒ ප්‍රවේශවල අනුව ළමයි හැඩගැස්වීම, සූදානම් කිරීම, ලිපි ලේඛන සකස් කිරීම, ඒ ක්‍රියාවලියට යනවා. ඒ වගේම ඔබ සුපර්වයිසර් කෙනෙක් විදිහට විභාග අධීක්ෂක නිලධාරීන් විදිහට යනවා. පේපර් මාකින් කරන්න යනවා. එතකොට මේ ඔක්කොම මේ අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය ඇතුලේ තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා ඒ ටික ඊළඟ ළමයින්ගේ විනය පැත්ත,
දැනුම ආකල්ප සහ කුසලතා කියන ක්‍රියාවලිය. එතකොට ඒකත් අධ්‍යාපන පරිපාලනය තුළ අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද පාසල් පද්ධතිය පාසලේ පස් අවුරුදු සැලැස්ම, ඊළඟට පාසලේ පෙරළුම් සැලසුම් නිර්මාණය කිරීම, ඊළඟට අලුත් ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කිරීම. එතකොට මේ විදිහට ඔබට මේ පාසල් පරිපාලනය සහ කළමනාකරණය කියන මාතෘකාව යටතේ විශාල වශයෙන් ඔබට කතා කරන්න වෙනවා. පන්ති කාමර කළමනාකරණය, පන්ති කාමර කළමනාකරණ පිළිබඳ නිර්වචන, ඊළඟට අපි ගත්තොත් ගුරුවරයාගේ කළමනාකරණ කාර්යභාරය, පන්ති කාමර කළමනාකරණයේ අවශ්‍යතාවය, ඊළඟට මේ කොටස් වෙන වෙනම කියොත් සැලසුම්කරණය කියන්නේ කොහොමද, සංවිධානය කියන්නේ මොකක්ද, මෙහෙයවීම කියන්නේ මොකක්ද, ඊළඟට පාලනය කියන්නේ මොකක්ද, ඒ සඳහා ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, ඊළඟට අපි ගත්තොත් එහෙම මේ විධිමත් පරිපාලන ව්‍යුහයක ලක්ෂණ, බලතල ක්‍රියාත්මක වෙන ආකාරය, සමාජ වෙනස් වීම හා අධ්‍යාපනය අතර තියෙන සම්බන්ධතාවය, මේ ආදී වශයෙන් ඔබට විශාල වශයෙන්ම අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන එකේ කරුණු ගණනාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපන විකාශනයේ, අධ්‍යාපනයේ අතීතයේ, වර්තමානයේ, නිදහස් අධ්‍යාපන සහ අනාගතයේ මේ දක්වා ගමන් කරන ආකාරය, විශ්වවිද්‍යාල පද්ධතිය, ඊළඟට ගුරු ශිෂ්‍ය අනුපාත, මේ වගේ බොහෝ දේවල් ඔබට මේ විෂය තුල ඉගෙනගෙන තමයි ඔබට මේ පේපර් එකට උත්තර ලියන්න තියෙන්නේ. ඒ හින්දා මම ඔබට මේ වයිනි ප්‍රශ්න පත්‍රات ගණනාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රශ්න පත්‍රය විතරක් නෙමෙයි, දැනුම විෂයානුබද්ධ දැනුම කියලා දීලා තමයි අපි ප්‍රශ්න වලට පිළිතුරු සකස් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපිට තියෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුල විශාල විෂය නිර්දේශයක් ආවරණය කරගත යුතු බව ඔබට ඉතා පැහැදිලි. ඉතින් මෙන්න මේ විශාල කොටස අවබෝධ කරගන්න නම් අපිට ගොඩක් වැඩ කරන්න වෙයි. ඒකට ඔබට සමහර වෙලාවට මම සමහර සතියේ හැම දවසකම වගේ පැය දෙකක වගේ පන්ති පවත්වගෙන යන්න හැකියාව තිබුණොත් මම එහෙම කරනවා. එහෙම නැත්නම් එක දවසේ පැය 4-5ක් ඔබට උගන්වන්න පුළුවන් නම් ඒ දැනුම ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් සමග සම්බන්ධ වෙන එක. එතකොට මේ සඳහා ඔබ දැනටත් NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් තුල ලියාපදිංචි වෙලා ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔබ දන්නවා මේ යන ක්‍රියාවලිය පිළිබඳව. එහෙම නැත්නම් ඔබට කරන්න තියෙන්නේ NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් කියලා අන්තර්ජාලයේ හොයලා ඒක ක්ලික් කරයින් පස්සේ ඔබට ලැබෙනවා උපදෙස් මාලාවක්. ඒ උපදෙස් අනුව ඔබට තියෙන ගැටලු වලට උපදෙස් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි අයදුම් පත්‍රයක් තියෙනවා. ඒ අයදුම් පත්‍රය පුරවලා ඔබට පුළුවන් NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් වල වෙල්කම් පේජ් එකට එන්න. ඔබ මේ වෙල්කම් පේජ් එකට ආවයින් පස්සේ ඔබට පුළුවන් ඒකේ ඔන්ලයින් ක්ලාසස් කියන එක ඇතුළට ගියාම SLES රිවිෂන් කියන ෆෝල්ඩර් එක ඇතුලේ අපේ මේ දේශන වීඩියෝ ලෙසන්ස් විදිහට අපි හැම දවසෙම සතියකට සැරයක් නැත්නම් සතියකට දවස් කිහිපයක් හෝ අපි ඇතුළත් කරනවා. ඔබට එතකොට ඕනෑම වෙලාවක ඔබට මේ නිවාඩු ඕනෑම වෙලාවක ඒ සතිය තුල නැත්නම් මේ මුළු කාලය තුලම මම දේශන එක දිගටම යොදනවා. කෙනෙකුට ඕනෑම ආකාරයකට දේශනේ එකපාරක්, දෙපාරක්, තුන් පාරක්, පස් පාරක් හරි බලන්න පුළුවන්. ගැටලු තියෙනවා නැවත නැවත ඇදලා බලාගැනීමේ හැකියාව තියෙනවා. එහෙම බලලා ඔබට මේකේ තියෙන ගැටලු හොඳින් අවබෝධ කරගෙන ඔබට වඩා හොඳ දැනුමක් අවබෝධයක් අරගෙන ඉහළ ලකුණක් කරා ගමන් කරන්න තමයි මේ NASA ගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් එක තුලින් SLES රිවිෂන් ෆෝල්ඩර් එක ඇතුලේ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ෆෝල්ඩර් එක ඕපන් කරන්න නම් යම්කිසි මුදලක් ගෙවන්න තියෙනවා. ඒක මේ වෙල්කම් පේජ් එකේ how to pay කියන එක ඇතුලේ ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. ඊට අමතරව ඔබ මේ දැනටත් සම්බන්ධ වෙලා නැත්නම් අපේ WhatsApp group වලට අධ්‍යාපන පරිපාලන සේවයේ WhatsApp group තියෙනවා. ඒ group එක හරහා ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ මගේ දුරකථන අංකයට ඔබගේ WhatsApp message එකක් එවන්න. එතකොට මේ දුරකථන අංකයත් මේකේ අපි සඳහන් කරනවා 071 80යි 435යි 80. එහෙම නැත්නම් 077යි 02යි 50යි 265. මෙන්න මේ දුරකථන අංක දෙකේ ඕනෑම අංකයකට ඔබගේ WhatsApp message එකක් එවන්න අධ්‍යාපන පරිපාලන සේවයේ මේකට සම්බන්ධ වෙනවා කියලා. එතකොට අපි මේ අදාළ group එකකට ඔබව සම්බන්ධ කරන්නම්. ඒ group එක හරහාත් ඔබට පුළුවන් විවිධ ගැටලු සාකච්ඡා කරන්න. ඒ group එක හරහාත් අපි යොදා ගන්න පුළුවන් අපිට අපේ විවිධ ගැටලු සාකච්ඡා කිරීමේ එහෙම නැත්නම් අපේ දැනුම ඔබ එක්ක හුවමාරු කර ගැනීමේ පද්ධතියක් විදිහට කරගන්න. ඊට අමතරව අපි Telegram
ගෲප් එකක් කරා අපිට පුළුවන් මේ මාස දෙක තුල ඉදිරියට මේ කටයුතු කරගෙන යන්න. එතකොට මේ හඳුන්වා දීමේ දේශනයේදී මේ 2 සහ 3 ප්‍රශ්න පත්‍ර දෙකම ඔබත් එක්ක සාකච්ඡා කරන්න දිගටම මම එක කියන ප්‍රශ්න පත්‍රයේම නැත්නම් අපි කතා කරපු මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ පෙරදින විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහත්මයාත් එක්ක සුනිල් අබේදීරයන් තමයි ඒ පේපර් එක පිළිබඳව සාකච්ඡා කරන්නේ. එතකොට දෙවැනි එක විදිහට ගත්තොත් බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය කියන පේපර් එක මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒකම අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන ප්‍රශ්න පත්‍රයේ මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට අපේ පන්ති වලට මීට කලින් සම්බන්ධ වෙලා හිටපු විශේෂයෙන්ම ගුරු අධ්‍යාපනඥ විද්‍යාපීඨ කතිකාචාර්ය තනක විභාග වලට සම්බන්ධ වෙලා තිබ්බ අයට මේ අධ්‍යාපන මූලධර්ම කියන කොටස විශාල වශයෙන් අපි උගන්වලා තියෙනවා. ඒ අය ඒ කොටසත් තවදුරටත් බලා ගන්න. මොකද ඒ කොටසුත් මේකට වැදගත් වෙනවා. ඒ වගේම ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යපටිපාටික රීති, අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විටින් විට නිකුත් කරන චක්‍රලේඛ, ඒ වගේම මුදල් අමාත්‍යාංශ විසින් නිකුත් කරන චක්‍රලේඛ මේ වගේ ඒවා පිළිබඳවත් ඔබ යම් දැනුමක් අවබෝධයක් විශේෂයෙන් එක ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛේ අවුරුද්දක් පාසා වෙනස් වෙමින් එකෙන්නේ. ඒතකොට මේ වර්තමානයේ අලුතෙන් ආපු චක්‍රලේඛේ ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඒතකොට ඒකෙන් යම් ගැටලුවක් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ විශාල වටාපිටාවක් ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා මේ විෂය සඳහා. මේ විෂය කොටාසේ සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒතකොට අපිට තියෙන්නේ බොහොම කෙටි කාලයයි. මාසයක් එකමාරක් මාස දෙකක් අපි ටාගට් කරන්නේ මාසික කාලයක්. ඒ කාලයකට වඩා එහා පැත්තට යන්න හැකියාව තියෙනවා. නමුත් මාස දෙකක් හෝ ඊට වඩා එහාට යන්නේ නැහැ කියන විශ්වාසය මේ වෙලාවේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් බොහෝ කාලයකට පස්සේ මා ඔබත් එක්ක ඔබගේ ප්‍රශ්න ගණනාවකට නිහඬ කාලයක් අරගෙන එකපාරටම ඔබත් ඉදිරියට ඇවිල්ලා දැන් මේ විශාල වශයෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්න ගණනාවකට යම් ආකාරයේ පිළිතුරක් ලබා දෙන්න තමයි අද දවසේ මගේ මේ උත්සාහය මං විසින් ලබා ගත්තේ. ඉතින් මා විශ්වාස කරනවා මේ කෙටි දේශනය තුළ ඔබට විශාල වශයෙන් මේ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැති කියලා. එතකොට මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වලදී අපි පාඩම් මාලාව මේ අගෝස්තු මාසයේ 25 වෙනිදා ඉඳලා නාසගම්පා এডুকেෂන් ප්ලැට්ෆෝම් එක හරහා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. දුර බැහැර යන්න බැරි බස් ගමනාගමනයේ තාමත් නිසි පරිදි සිද්ධ වෙන්නේ. ඊටත් වඩා බස් ගාස්තුව ගත්තාම අපිට දරන්න බැරි බස් ගාස්තුවක් තියෙන්නේ. ඒ හින්දා ඒක බොහොම අමාරුයි. ඊළඟට මම Zoom හෝ Team තාක්ෂණය ඔස්සේ වැඩි ඔබත් එක්ක සම්බන්ධ වෙන්න එකම නොවෙන්නේ. බොහෝ අයට data සමහර වෙලාවට එන්නේ නැහැ, data නැහැ. තියෙන්නේ රෑ 12න් පස්සේ මේ ආදී වශයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. ඒකට ඒ නිසා එවැනි ගැටලු වලට පිළියම විදිහට මේ නාසගම්පා এডুকেෂන් ප්ලැට්ෆෝම් එක ඇතුළට ගිහිල්ලා Tamanට සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා Tamanට data තියෙන වෙලාවක රෑ 12න් පස්සේ හරි ඊට කලින් හරි ඕනම වෙලාවක මේ දේශන මුල ඉඳන් අවසානයේ දක්වා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. PDF කරලා දේශනෙත් එක්කම අපි නිබන්ධනය ලබා දෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. ඒකට මේ ප්‍රශ්න පත්‍රයේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබ print out එකක් ගත්තාම ඔබට මේ මුළු දේශනෙටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ print out එක අරගෙන ඊට පස්සේ දේශනෙට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රය අරගෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඉවර වෙලා ඊට පස්සේ දේශනයත් එක්ක ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සඳහා හොඳම කාලය තමයි මේක. ඔබ කාලේ හරියට මිඩංගු කරන්න. මිඩංගු කරගෙන ඔබේ කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්න අධ්‍යාපන කළමනාකරණය, අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය වගේම. එහෙම කරගත්තොත් ඔබට බොහොම පහසුවෙන් මේ අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයකට යෑමේ මාවත විවර වෙනවා. හොඳට මතක තියාගන්න ගුරු සේවයේ සංවෘත කරා, ගුරු සේවයේ විදුහල්පති සේවයේ සහ ගුරු උපදේශක සේවයේ සංවෘත කරා. ඒ සංවෘත කරේ මේ විභාගයේ ගෙසට් කරයින් පස්සේ. එහෙනම් මේ විභාගයට පෙර නීතිය තමයි මේ විභාගය සඳහා බදවා ගැනීමේ නීතිය. එතකොට යම් අවස්ථාවක මේක හරියට විවරණය කරගත්තොත් මට පෙනෙන විශ්වාසයේ ආකාරයට මේ අධ්‍යාපන පරිපාලන සේවයට ඔබට එන්න තියෙන අවස්ථාව අවසන් අවස්ථාවේ වීමේ හැකියාව මේක වෙන්න පුළුවන්. ඒ හින්දා තවත් අවස්ථාවකට ඉඩ දෙනවට වඩා මේ අවස්ථාව ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක ඔබගේ වගකීම යුතුයකම. ඒ දේ වෙනුවෙන් මේ මාසයක වගේ කාල සීමාව තුළ
උපරිම උත්සාහ දරන්න කියලා ඔබගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් නැවතත් මේ අධ්‍යාපන පරිපාලන සේවයේ රිවිෂන් පන්තිය පුනරීක්ෂණ පන්තිය NASA ගම්පා এডুকেෂන් ප්ලැට්ෆෝම් තුලින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට අපි සමුගන්න අවසර පතනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.